හරි. අද කතා කරන්න යන්නේ ෆ්ලැග් ලිමිට් ගැන. මම හිතන්නේ කට්ටියට පේනවා ඇති වයිට් බෝඩ් එක. ඕකේ. ෆ්ලැග් ලිමිට් එක තුන්වෙනි පාඩම. මේක ඉතාම වැදගත් පාඩමක්. කියන්නේ අපේ ඇත්ත true supply demand තියෙන තැන තමයි ෆ්ලැග් ලිමිට් එක. අපි ට්‍රේඩ් කරන්නේ ෆ්ලැග් ලිමිට් එක. ඒතර ප්‍රයිස් එක යන්නේ ෆ්ලැග් ලිමිට් එකකින් ෆ්ලැග් ලිමිට් එකකට. ඒක ෆ්ලැග් ලිමිට් එක කන්සියුම් වුණාට පස්සේ ඒ ෆ්ලැග් ලිමිට් එක අපිට වැඩක් නැති වෙනවා. මොකද ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් වෙලා ඊළඟ ෆ්ලැග් ලිමිට් එකට යනවා. ඒ තමයි ප්‍රයිස් එක හැදෙන්නේ. එතකොට ප්‍රයිස් එක යන පාර තීරණය කරන්නේ මේ ෆ්ලැග් ලිමිට්. එතකොට අපි ඔයා නිතර අහලා ඇති ප්‍රයිස් එක ෆ්ලැග් වෙනවා කියලා කියන්නේ කවුක්ටිය. ඒ ෆ්ලැග් වෙනවා කියන්නේ ෆ්ලැග් ලිමිට් දෙකක් අතර ප්‍රයිස් එක දෝලණය වෙවි යන එක. ඒක තමයි ෆ්ලැග් ලිමිට් එකෙන් තමයි ප්‍රයිස් එක ලිමිට් කරන්නේ. කොච්චර උඩ යනවද කොච්චර පහළ යනවද මෙන්න මේ ෆ්ලැග් ලිමිට් එකෙන් තමයි ඒක තීරණය කරන්නේ. ඉතින් දැන් අපි පොඩ්ඩක් මතක් කරගමු කලින් පාඩමේ කරපු එක සප්ලයි ඩිමාන්ඩ්. මේ සප්ලයි ඩිමාන්ඩ් කියලා කියන්නේ මේ සප්ලයි ඩිමාන්ඩ් ෆොරෙක්ස් ට්‍රේඩින් නෙවෙයි. ඉතින් මෙතන සප්ලයි ඩිමාන්ඩ් කියලා කියන්නේ ඕඩර්ස් තියෙන තැන. කියන්නේ සප්ලයි කියන්නේ ඇතිතරම් සෙල් ඕඩර්ස්. ඩිමාන්ඩ් ඇතිතරම් බයි ඕඩර්ස්. හරි. ගිය සතියේ ගිය සතිය මම ඔයාලට පැහැදිලි කරා සප්ලයි ඩිමාන්ඩ් කියන වීඩියෝ එකේ රැලි බේස් ඩ්‍රොප්. ඒ කියන්නේ ප්‍රයිස් එක උඩට යනවා එක තැන බේස් එකක් හදනවා පහළට යනවා. මේක රැලි බේස් ඩ්‍රොප්. එතකොට ඩ්‍රොප් බේස් රැලි මෙහෙම හදනවා ඩ්‍රොප් බේස් එකක් හදනවා උඩට යනවා. මෙන්න මේ දෙකට අමතරව මම කිව්වා තව වර්ගයක සප්ලයි ඩිමාන්ඩ් එකක් තියෙනවා කියලා. එතකොට මං හිතන්නේ මං ගිය පාඩමේ කිව්වා එක්සර්සයිස් එකක් කරන්න කියලා. මෙන්න මේ වගේ මම මේ ඇඳලා තියෙන මම පෙන්නන ඒවා වගේ ඒවා පුළුතරම් මාක් කරලා ඒ ළඟට ආපහු ප්‍රයිස් එක ආවම මොකද්ද වෙන්නේ කියලා හොයන්න කියලා. ඒක කරපු කට්ටියට තේරෙන්නේ නැති මොකද්ද වෙන්නේ. ඒවා බ්‍රේක් කරලා ගිය ඒවා මාක් කරන්න කියලා තව එක්සර්සයිස් එකක් කිව්වා. ඒක ඒ විදිහට කරපු කට්ටිය දන්නවා මොකද්ද ඒකෙන් වෙන්නේ නැත්තේ කියලා. මේ එකක් දෙකක් මාක් කරලා හරියන්නේ නැහැ 200ක් 300ක් විතර මාක් කරන්න. චාර්ට්ස් අරගෙන පුළුවන් තරම් මාක් කරලා බලන්න. ඒවා ඊට පස්සේ පොඩ්ඩක් zoom out කරලා බලන්න මොකක්ද වෙන්නේ. මේ වගේ හදන මෙන්න මේ පැටර්න් එක හදන තැන්වලදී ප්‍රයිස් එකට මොකක්ද වෙන්නේ කියලා බලන්න. හරි. මේ එක්සර්සයිස් එක 200ක් 300 වාරයක් කරන්න කියන්නේ ඒක ඇඟට ගන්න. මෙන්න මේ එතකොට සාමාන්‍යයෙන් හරියට කරපු කෙනෙකුට තේරෙන්න ඕනේ මේ දෙක හරියට දැන ගැනීමෙන් විතරක්ම වුණත් සල්ලි හොයන්න පුළුවන් forex market එකේ. easy money මේ පැටර්න් දෙක ගැන easy money. supply demand. හරි. හරි. මේ පාඩමේ කතා කරන්නේ මේ දෙකට අමතරව කතා කරපු දෙක. ඒක තමයි rally base rally, drop base drop. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙකක් මම ගිය පාඩමේ කතා. drop base ඔන්න base එක හැදුවා drop වුණා. ඔන්න price එක rally කරා උඩට rally කියන උඩට යනවා. එක තැන base එකක් හැදුවා ආයේ rally කරා. මෙන්න මේ හැඩේ තියෙන එකකට අපි කියනවා kink. මෙන්න මේ කැලේට කියනවා kink කියලා. හරි. මම මෙහෙම මේ හයිලෝ දාදා මෙන්න මේ වගේ මෙහෙම ඇඳ වුණාට එහෙම දෙක තුනක් තියෙන්න ඕනේ නැහැ. එකක් තියෙන්නත් පුළුවන් ඔහොම. හරි. දැන් මෙන්න මේ පළවෙනි එක තමයි මෙතන මේ වම් පැත්තේ තියෙන එක drop base drop. හරි. මේක rally base rally. මෙන්න මේ වගේ හැඩේ තියෙන තැන් ඕනේ තරම් හොයන්න පුළුවන් අපිට chart එකක් ගත්තොත්. මේවත් එක්තරා ආකාරයක supply demand තියෙන තැන්. drop base rally කියන්නේ කියන්නේ DBR DBD කියන්නේ supply එක RBR කියන්නේ demand එක. ඉතින් price එක DBD එකට આવොත් එහෙම පහළට වැටෙනවා එතනින්ම හරවලා rally base rally එකට આવොත් ඒ කියන්නේ RBR එකට આવොත් price එක ආවහො උඩට යනවා. උදාහරණයක් විදිහට price එක පහළ ඉඳන් උඩට આવොත්
මේ ලෙවල් එකට ආවොත් පහළට යනවා. උඩින් ඉඳන් ආයෙ පහළට රැලි බේස් රැලි එකට ආවොත් ඇවිල්ලා උඩට යනවා. හරි. හැබැයි මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතකොට ෆ්ලැග් ලිමිට් එකක් කියන්නේ මොකක්ද? ෆ්ලැග් ලිමිට් එකක් කියන්නේ මේ වගේ drop base drop එකක්. එහෙම නැත්තම් rally base rally එකක්. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ කියන drop base drop හෝ rally base rally එකකට වම් පැත්තේ, ඒ කියන්නේ price එකේ වම් පැත්තේ මොකක් හරි විශේෂිත බැරි එකක් තියෙනවා. බැරි එකක් කියන්නේ high එකක්, low එකක්, support එකක්, resistance එකක්, SR flip එකක්. එහෙම නැත්නම් තවත් flag limit එකක්. එහෙම නැත්නම් අපි දැන් flag limit කියන එක define කරන්න අපි යන්නේ. එතකොට flag limit කියන එක ආයෙ එක define කරන්න බෑ. එක්ක drop based rally එකක්, එක්ක rally based rally එකක්. ඒ වගේ දෙයක් තියෙන්න ඕනේ chart එකේ වම් පැත්තේ. එහෙම දෙයක් break වෙලා හැදුණු drop based drop එකකට හරි rally based rally එකකට හරි තමයි අපි flag limit එකක් කියලා කියන්නේ. හරිද? එතකොට flag limit එකක් දැනට එහෙම මතක තියාගන්න. මොකද flag limit එකක් වෙන්න නම් අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනේ තව කන්ඩිෂන් එකක් තියෙනවා. මම ඒක කියන්නම්. හරි. අපි දැන් full chart එකක කොයි වගේ එකක්ද flag limit එකක් කියන්නේ කියලා මාක් කරලා පෙන්නනවා. මම දැනට මේ chart මේ රූප දෙක ඇන්දේ ගිය පාඩමෙන් පොඩ්ඩක් මතක් කරලා ගන්න. දැන් පොඩ්ඩක් ක්ලියර් කරන්න. හරි. ඔන්න තියෙනවා high එක. දැන් price එක කොහොම යනවා. නිකන් ගිහිල්ලා උඩට ඇවිල්ලා මෙන්න මේ high එකේ level එකට ආපහු ආවහම price එක මෙතන නිකන් පොඩි ඔන්න ඔහොම වෙලා ඔහොම යනවා. මෙන්න මේකට තමයි අපි ඔය කියන්නේ rally base rally කියලා. දැන් මෙතන මම පෙන්නලා තියෙන මේ මෙන්න මෙහෙම එකක්. දැන් මේක මෙහෙම වෙන්නත් පුළුවන්. ඔහොම දෙක තුනක් ගිහලා උඩට යනවා වෙන්නත් පුළුවන්. හරි? ඒ කොහොම වුණත් rally base drop එකක්. මෙන්න මේ වගේ chart එකේ වම් පැත්තේ, ඒ කියන්නේ වම් පැත්ත කියන්නේ මේ පැත්තේ. වම් පැත්තේ මෙන්න මේ කියන rally base rally එක chart එකේ වම් පැත්තේ high එකක් එක්ක හෝ එහෙම නැත්නම් අපි හිතමු low එකක් එක්ක සමපාත වෙනවා නම් يعني මෙන්න මේ වගේ high එකක හෝ low එකකින් හරි ඉරක් දකුණු පැත්තට ඇඳලා ඒක කැපෙන තැන මේ වගේ kink එකක් يعني rally base group එකක් තියෙනවා නම් අපි ඒ rally base group එකට කියනවා FL එකක් කියලා. හරි. මම හිතන්නේ පැහැදිලි. එතකොට rally base rally එකකට නම් ඒ වගේ තියෙන අපි කියනවා low FL එකක් කියලා. low FL එකක් කියන්නේ ඒ low FL එක කියන්නේ දැන් තියෙන මට්ටමට වඩා price එක يعني පහලින් තියෙන. ඒ කියන්නේ ඒ flag limit එක පහලින් තියෙන. ඒ price එක ඒ flag limit එකට ආවහම ආය උඩට bounce වෙනවා. price එක දැන් මෙහෙම එනවනේ පහළට. එතකොට මේ RBR එකට ආවහම price එක ආය උඩට bounce වෙනවා. ඒ වගේ එකට අපි කියනවා LFL කියලා. කියන්නේ lower flag limit. හරිද? දැන් අනිත් FL එක මොකද? DBD. ඒ කියන්නේ drop base rally. price එක drop වෙනවා පහළට. පොඩි kink එකක් හදනවා පහළට යනවා. chart එකේ වම් පැත්තේ තියෙන්න පුළුවන් high එකක් හරි low එකක් හරි එක්ක SR flip එකක් හරි මොකක් හරි. එතකොට ඒකේ කෙලවර ඉඳන් ඉරක් හඳිනවා තිරස්සිර. ඒ තිරස්සිර කැපෙන තැන තියෙන drop base drop එක තමයි අපි flag limit එකක් විදිහට මාක් කරන්නේ. දැන් මේ වගේ තියෙන flag limit එකකට අපි කියනවා upper FL UFL. UFL එක මොකද්ද කරන්නේ? price එක හැම වෙලෙම පහළට කරලා තියන්න try කරනවා.
කියන්නේ UFL එකට ප්‍රයිස් එක ආවොත් පහළට පුෂ් කරනවා සෙල් වෙනවා. කියන්නේ ඒක හොඳ සෙල් ෆ්ලැග් එක. ෆ්ලැග් ලිමිට් එක. හරි. ඒතර අනිත් ෆ්ලැග් ලිමිට් එක මොකද්ද? lower ෆ්ලැග් ලිමිට්. මේක upper ෆ්ලැග් ලිමිට්. දැන් හරි. ෆ්ලැග් ලිමිට් එක ගැන සරලවම කතාව ඔච්චරයි. ෆ්ලැග් ලිමිට් එකේ ඉම්පෝටන්ස් එක වැදගත්කම වැඩි වෙන්නේ අර left side එකේ chart එකේ වම් පැත්තේ තියෙන high low එකේ තියෙන වැදගත්කම අනුව. කියන්නේ එක දිගට lows එකම level එකේ 3ක් 4ක් තියෙනවා නම් ඒ කියන්නේ ඒක resistance යන්නේ. resistance එක break කරලා හදන flag limit එක ගොඩක් වැදගත් එකක්. ඒ වගේම support එකක් හැදලා හදන flag limit එක වැදගත් එකක්. SR flip එකක් හැදිලා කැඩෙන flag limit එක වැදගත් එකක්. compression කියලා තව පාඩමක් තියෙනවා මම ඒක තාම කරේ නැහැ. නමුත් ඒක කරපුවාම ඔයාලට මේක තේරෙයි. compression එකේ දෙකලවර break වුණාම හැදෙන flag limit එකත් වැදගත් ඒවා. එතකොට engulf කියලා concept එකක් තියෙනවා. engulf එකේ engulf වෙන swing එක කෙලවර ඒක ආපහු break වුණාම හැදෙන flag limit එකත් වැදගත් එකක්. අන්න ওই ටික දැනට මතක තියාගන්න ඕන. මම එක එක කියන්න. අපි දැනට cover කරලා තියෙන්නේ support resistance cover කරලා තියෙනවා. එතකොට දැනට අපිට flag limit ගැන කියන්න පුළුවන් support resistance SR flip පාවිච්චි කරලා විතරයි. ඒතර මම chart එකට ගිහිල්ලා පෙන්නන්නම් සාමාන්‍ය flag limit එකක් කොයි වගේද මාක් කරන්න කියලා. අපි flag limit එක මාක් කරද්දි කියනවා flag limit එකේ box එක අඳින්නේ furthest advance with deepest retrace. ඒ කියන්නේ break කරලා ගිය උපරිම උස සහ යටටම ආපු retrace එක අතර පරතරය තමයි කොටුවකින් මාක් කරන්නේ. හරි. පොඩ්ඩක් ඉන්න stop share කරලා මම chart එක පෙන්නන්නම්. chart එක. මම හිතන්නේ chart එක පේනවා ඇති. හරිද? euro USD. දැන් මේ ඉන්නේ මම daily chart එක. දැන් ඔයාලට මේ chart එක දිහා බලපු ගමන් අපි හරි monthly chart එකකින් පටන් ගමු. monthly chart එකේ බලපු ගමන් පේන high low ටික තියෙනවනේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ හොඳ high එකක්. මේකත් high එකක්. මේකත් high එකක්. ඇයි මං high කියන්නේ? මේ බලන ස්කේල් එක අනුව ප්‍රයිස් එක මෙහෙම උඩට එනවා. high එකක් හදනවා. ආය පහළට යනවා. ආය උඩට යනවා. ආය පහළට යනවා. ආපහු උඩට යනවා. ආපහු පහළට යනවා. දැන් මේ high low ටික මාක් කරපුවාම හරිද? මම මොකද්ද කිව්වේ? high එකක් හෝ low එකක් break කරලා හැදෙන drop rally drop නෑ drop rally නේ rally base drop sorry rally base rally කියන්නේ high එකක් හෝ low එකක් break කරලා හැදෙන rally base rally එකක් මොකද්ද flag limit එක මොකද්ද මේ flag limit එක lower flag limit එක දැන් මෙතන තියෙනවා high එක high එක break කරලා හැදුන flag limit එක තමයි මේක එතකොට අපි මේ flag limit එක මාක් කරනවා මෙතන ඉඳන් මෙතෙන්ට ඇයි මම මේ කොටුව මාක් කරේ මේ high එක අපි මේ high එකේ උඩම ලක්ෂ්‍ය ගමුකෝ high එකේ උඩම ලක්ෂ්‍ය මෙතන මේ high එකේ මම මේ තිරසිරක් අඳින එක කරදරෙන් හින්දා කොටුවක් ගත්ත තිරසිර අඳින්න එතකොට මේක බ්‍රේක් කරලා උඩටම යන පොයින්ට් එක මෙතන ඊට පස්සේ පහළටම රීට්‍රේස් වෙන පොයින්ට් එක මෙතන මේ දෙක තමයි ෆ්ලැග් ලිමිට් එකේ පරතරය ඔන්න අපි ඒක කොටුවකින් මාක් කරා දැන් මේ කොටුව ඇතුලේ බලන්න ප්‍රයිස් එක බවුන්ස් වෙන විදිය. ප්‍රයිස් එක මෙහෙම උඩට යනවා. ඊට පස්සේ ආය ෆ්ලැග් ලිමිට් එකට එනවා. ෆ්ලැග් ලිමිට් එකෙන් පස්සේ ආය බවුන්ස් වෙන උඩට යනවා. ආපහු ෆ්ලැග් ලිමිට් එකම එනවා.
ආය ෆ්ලැග් ලිමිට් එකෙන් ඈතට යනවා. එතකොට මේක LFL එකක්. මොකද ප්‍රයිස් එක උඩට කරලා තමයි තියන්න බලන්නේ හැම වෙලෙම. ඊට පස්සේ ප්‍රයිස් එක ආය පහළට එනවා. චුට්ටක් මෙතනදී බවුන්ස් එනවා. ඒ බවුන්ස් වුණාට ප්‍රයිස් එක ෆ්ලැග් ලිමිට් එක කඩාගෙන ඔන්න පහළට එනවා. ඇයි මේ ෆ්ලැග් ලිමිට් එකේ ප්‍රයිස් එක වැදිලා ඒකේ තියෙන ඕඩර්ස් ටික කන්සියුම් වෙනවා. කන්සියුම් වුණාට පස්සේ ප්‍රයිස් එකට පහළට කඩාගෙන එන්න පුළුවන් වෙනවා. හරි. දැන් ඕක මම මේ සරලව මාක් කරේ ෆ්ලැග් ලිමිට් එක. හැබැයි දැන් ওই ෆ්ලැග් ලිමිට් එක මාරු කරලා කියලා අපි ට්‍රේඩ් කරන්න බෑනේ. අපි දැනගන්න ඕනේ ඔක්කොම ෆ්ලැග් ලිමිට් ටික මාරු කරගන්න. ලකුණු කරගන්න. අපි යමු ටිකක් අඩු ටයිම් ෆ්‍රේම් එකකට. ඒතර ගොඩාක් ෆ්ලැග් ලිමිට් මාක් කරන්න පුළුවන්. හරි. හරි. දැන් මෙතන මට පේන්න තියෙනවා මේ හයි එක පේන්න තියෙනවා. මේ හයි එක පේන්න තියෙනවා. තව මේ ලෝ එක පේන්න තියෙනවා. තව මේ ලෝ එක පේන්න තියෙනවා. එතකොට මේ ලෝ එක පේන්න තියෙනවා. මේ ලෝ එක පේන්න තියෙනවා. ප්‍රධාන වශයෙන් ওই ලෝස් ටිකයි හයි ටික තමයි මට පේන්න තියෙන්නේ. හරි. ඔයාලට පේනවා සාමාන්‍ය මෙන්න මේ ලෝ එක ගන්නත් පුළුවන්. අපි ගමුකෝ. හරිද? දැන් මෙතන මේ හයි එක බ්‍රේක් කරලා හැදෙන ෆ්ලැග් ලිමිට් එක කොතනද තියෙන්නේ මෙතන. මේ ඔයාලට පේනවද? උඩට ගිහිල්ලා බ්‍රේක් කරලා ඒ උඩට ගිය උපරිම ලක්ෂ්‍ය මෙතන ඊට පස්සේ පහළට වෙලා තියෙනවා. එතකොට මේක ෆ්ලැග් ලිමිට් එක. හරිද? මේක ෆ්ලැග් ලිමිට් එක. දැන් මෙතන තියෙන එකත් ෆ්ලැග් ලිමිට් එකක් වගේ අපිට පේනවා. නමුත් වම් පැත්තේ තියෙන්නේ මොකක්ද කියලා අපිට පේන්නේ නැහැ. මේක බලන්න ඕන නම් තව ටිකක් මෙන්න මේ පැත්තට ගිහිල්ලා බලන්න. හරි. දැන් මෙතන තියෙනවා තව හයි එකක්. ඒ හයි එක තමයි මෙතන. ඒකින්ද හැදුන ෆ්ලැග් ලිමිට් එක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මොකද්ද මේ? රැලි බේස් රැලි. එතකොට මෙතන කොහමද? උඩට ගියා බේස් එකක් ගිහුවා උඩට ගියා. එතකොට මේ දෙකම LF එක. කියන්නේ ප්‍රයිස් එක උඩට කරලා තියන්න තමයි බලන්නේ. හැබැයි ඒක කවදා හරි මේ නැති වෙලත් යනවා. මොකද මේ කන්සියුම් වෙලා ඉවරනවා. දැන් ඔයාලට පේනවා ඇති පළවෙනි ෆ්ලැග් එකට ප්‍රයිස් එක උඩට ගිහිල්ලා ඔන්න ආයෙ බවුන්ස් වෙලා මේ ෆ්ලැග් ලිමිට් එකෙන් උඩට පුෂ් කරලා තියෙනවා. ඊට ආයෙ මෙතන ෆ්ලැග් ලිමිට් එකක් හදනවා. ඊට පස්සේ ප්‍රයිස් එක ආයෙ එතනින් උඩට පුෂ් කරනවා. ඊළඟට එනකොට මේ ෆ්ලැග් ලිමිට් එක ප්‍රයිස් එක හෝල්ඩ් කරලා නැහැ. එන්නේ උඩට පුෂ් කරලා නැහැ. කෙලින්ම කඩාගෙන පහළට එනවා. දැන් මෙතනදි මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. ෆ්ලැග් ලිමිට් එකක් බ්‍රේක් වුණාම ඒ කියන්නේ දැන් මෙතන වෙලා තියෙන ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් වෙලා තියෙනවා. මේ තියෙන ෆ්ලැග් ලිමිට් එක මේ ෆ්ලැග් ලිමිට් එක මෙතනින් බ්‍රේක් වෙලා. බ්‍රේක් වුණාට පස්සේ හැදෙනවනේ කිංක් එක පහළට ගිහලා කියන්නේ further as advance to the deepest retrace. ඒ කියන්නේ මෙතෙන්ට. එතකොට ඒක ඇවිල්ලා ඊට කලින් තිබ්බ LFL එක lower flag limit එක break වෙලා හැදෙන flag limit එක වෙනවා. ඒ කියන්නේ මොකද්ද? upper flag limit එක. මොකද price එක පහළට hold කරලා තියන්නේ. හරිද? දැන් ඔයාලට පේනවද ෆ්ලැග් ලිමිට් එකක් බ්‍රේක් කරලා හැදෙන ෆ්ලැග් ලිමිට් එකට යම් වැදගත්කමක් තියෙනවා. අයියෝ එහෙම කියන්නේ මොකද ප්‍රයිස් එක පහළට ගියාට පස්සේ ප්‍රයිස් එක නැවත උඩට යනවා. උඩට ගිහිල්ලා මේ ෆ්ලැග් ලිමිට් එකෙන් ප්‍රයිස් එක තව දුරටත් උඩට යන එක නවත්තලා පහළට තල්ලු කරනවා. ඒ කියන්නේ මේක ඇතුලේ ගොඩක් සප්ලයි එක තියෙනවා. මේකත් හරියට සපෝට් රෙසිස්ටන්ස් වගේම.
LFL එකක් තියෙනවා. LFL එක බ්‍රේක් වුණාම UFL එකක් හදනවා. අපර් ෆ්ලැග් ලිමිට් එක. එයා ප්‍රයිස් එක හෝල්ඩ් කරනවා පහළට. කන්සියුම් වුණාට පස්සේ මොකද වෙන්නේ? යාව බ්‍රේක් වෙලා ආය උඩට යනවා. දැන් තව දෙයක් තියෙනවා මෙතන. යට තියෙන ෆ්ලැග් ලිමිට් එක ගන්න ඒ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් වෙන්නේ කොතනින්ද? මෙන්න මේ QT කැන්ඩල් එකෙන් බ්‍රේක් වෙනවා. අපි ඒකට ෆයින් ටියුන් කරලා හොයමු. මෙන්න මෙයාගෙන් තමයි බ්‍රේක් වෙන්නේ. මෙන්න මේ කැන්ඩල් එකෙන් බ්‍රේක් වෙනවා. මේ බ්‍රේක් වුණාට පස්සේ ඒ කියන්නේ මේක ඇදලා furthest advance. ඒ කියන්නේ මේක බ්‍රේක් කරලා ගියේ උපරිම දුර මෙතන. deepest retrace එක මෙතන. ඒකට ඒ ෆ්ලැග් ලිමිට් එක මෙන්න මේක. දැන් බලන්න ප්‍රයිස් එක ගියාට පස්සේ ඒ ෆ්ලැග් ලිමිට් එකත් ප්‍රයිස් එක හොඳට හෝල්ඩ් කරලා තියෙනවා. ෆ්ලැග් ලිමිට් එක කියන්නේ ඒ හින්දා හොඳ සප්ලයි එකක් තියෙන තැන මෙතන හැටියට UF එක. කියන්නේ අපර් ෆ්ලැග් ලිමිට් එක කියන්නේ සප්ලයි එක තියෙන එකක් හොඳ. එකපාරක් මේක ටච් කරාට පස්සේ ඊළඟ පාර අපිට මේක හරියටම ටච් කරයිද කියලා කන්ෆර්ම් කරලා කියන්න බෑ. මොකද එකපාරක් මේක ටච් කරලා තියෙන්නේ. ඒකට එතන තියෙන ඕඩර්ස් ටික ක්ලීන් වෙනවා. දෙවෙනි පාර යනවා මේ උඩ තියෙන ෆ්ලැග් ලිමිට් එකට. ඒකට ඒකත් කන්සිල් වෙලා තුන්වෙනි පාර ඒක බ්‍රේක් කරලා යනවා. දැන් මෙතන මේ ෆ්ලැග් ලිමිට් එක මෙතන බ්‍රේක් කරා කියන්නේ සහ බ්‍රේක් කරොත් කියන්නේ ඒකෙන් ඇත්තටම අදහස් වෙන්නේ ඊළඟ ෆ්ලැග් ලිමිට් එකට ප්‍රයිස් එක යනවා කියන එක. හැබැයි අපි බලන්න ඕනේ මෙන්න මේ කෙලවර ඇත්තටම තව ෆ්ලැග් ලිමිට් එක වැදුනද නැද්ද කියන එක. හරි මේ එන්ගල් වලට අදාළ ගාලා මම මේ නිකමට කිව්වත් ඒක අමතක කරත් කවන්නේ නැහැ. හරි දැන් මේ අපි මේ පාඩමේ සරලව හිතේමු ගන්න මේ ෆ්ලැග් ලිමිට් ලකුණු කරනවා. හරි දැන් මෙතන ෆ්ලැග් ලිමිට් ටික හරි. දැන් මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරලා මෙතන තව ෆ්ලැග් ලිමිට් එකක් හැදුවා. දැන් මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරලා තව ෆ්ලැග් ලිමිට් එකක් හදන්න පුළුවන්. අපි හොයමු මේ ෆ්ලැග් ලිමිට් එක කොහෙද තියෙන්නේ. එතන මේක ෆ්ලැග් ලිමිට් එක UFL එක අපර් ෆ්ලැග් ලිමිට් එක ඒක බ්‍රේක් කරලා ලෝවර් ෆ්ලැග් ලිමිට් එක හදන්න. මේක ඇත්තටම හදන්නේ මේ හරියට. මෙතන තියෙන චූටි ෆ්ලැග් ලිමිට් එක මේක බ්‍රේක් කරලා හදන්න. මම ඇකියුරසි එක මගේ හරිය නැද්ද දන්නේ මේ ෆ්ලැග් ලිමිට් එක සමහරට මේක වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගිහලා බලන්න කොතනින්ද මේක මෙන්න මේ පොයින්ට් එක කැඩුනේ බ්‍රේක් කරගෙන උඩට ගියේ කොතනින්ද කියලා. එතන තමයි ෆ්ලැග් ලිමිට් එක. නැත්නම් එතකොට ඔහොම ඔයාලට බ්‍රේක් වෙවි යන ෆ්ලැග් ලිමිට් එක කොහොමත් ප්‍රයිස් මේ chart එකේ දකුණු පැත්තට ඇඳගෙන යන්න පුළුවන්. ඔය වගේ සාමාන්‍ය significant විදිහට පේන high low ඔක්කොගෙම ඔයා අඳින්න තිරසිරි. ඊට පස්සේ කෙලින්ම අර මං කිව්වා වගේ further advance වල deepest series මාක් කරලා flag limit එක මාක් කරනවා. දැන් අපි බලමු මෙන්න මේ ඉර. මේ ඉරට අදාළ flag limit එක. මේ flag limit එක මේක. දැන් ඔයා මගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් හරි මේ ෆ්ලැග් ලිමිට් මෙච්චර පොඩි වෙලා නැහැ මේක දකුණු පැත්තට හොඳටම දික් කරන්න බ්‍රේක් කරනකම් ඒ ෆ්ලැග් ලිමිට් එක වැලිඩ් ෆ්ලැග් ලිමිට් එක හරි බ්‍රේක් කරනවා කියන්නේ ෆ්ලැග් ලිමිට් එක කඩාගෙන උඩට යනවා කියන්නේ එක්ක මේ LFL එක නම් කඩාගෙන පහළට යනවා කියන්නේ දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොකද්ද ඇයි ඔයා මේ ඉර මේ පැත්තටම දික් කරන්නේ නැතුව මෙතනින් දික් කරලා මේ ෆ්ලැග් ලිමිට් එක මාක් කරේ හැබැයි මේක මෙතෙන්ට දික් කරලා මෙතන ෆ්ලැග් ලිමිට් එක හොයන්නේ නැතුව ඔයා මෙතෙන්ටම දික් කරේ. ওই ප්‍රශ්නේ කාටත් එන්න පුළුවන් නේ. ඒ මන් දෙවිදිහකටනේ දැන් මේක ලකුණු කරේ. මොකද මෙතන තියෙන එක
ඒ විදිහට මෙතනින් ෆ්ලැග් ලිමිට් එක හොයලා හැබැයි මෙතන මම මේ හරිය ෆ්ලැග් ලිමිට් එක හොයන්න නැතුව මේක මේ පැත්තටම දික් කරලා ඇඳා ෆ්ලැග් ලිමිට්. හරි. හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තියෙනවා. ඇත්තට මම කරපු එක වැරදි. ඔයා chart එකක් ලකුණු කරනකොට එක්කෝ ඔයා මේ මාක් කරන lows highs ටික ඔක්කොම දකුණු පැත්තට ලකුණු කරන්න. දකුණු පැත්තට අදින්න. මෙහෙම. ඊට පස්සේ බ්‍රේක් නොවුණු ෆ්ලැග් ටික විතරක් අදින්න. මෙන්න මේ හරිය පොඩි ෆ්ලැග් ලිමිට් එකක් තියෙන ෆ්ලැග් පොඩි ටයිම් ෆ්‍රේම් එකක් ගන්න බලා ගන්න පුළුවන්. අපි ගමු පොඩි ටයිම් ෆ්‍රේම් එකක්. එතකොට ඒක බ්‍රේක් කරන්නේ මේකනේ. එතකොට ඒක ෆ්ලැග් ලිමිට් එක වෙන්නේ. මේක ෆ්ලැග් ලිමිට් එක වෙන්නේ මේ ලෝ එකේ. මේ හයිස් ලෝස් හරියටම තිතට මාක් කරන්න නැත්නම් ෆ්ලැග් ලිමිට් වරදින්න පුළුවන්. එයාගේ ෆ්ලැග් ලිමිට් එක මේක. දැන් તો මෙයාගේ ෆ්ලැග් ලිමිට් එක මේ කොහේ හරි තියෙන්න පුළුවන්. හරිද? එතකොට හරි. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි ඔයා මෙතන මේ ඒරියාවේ ෆ්ලැග් ලිමිට් එක මේක විදිහට මාක් කරේ මේක නැතුව කියලා. ඒක තනිකර ඔයා ගන්න මේ ස්කේල් එක අනුව වෙනස් වෙනවා. දැන් මම මේ ෆ්ලැග් ලිමිට් එක මට ගන්න පුළුවන් ඕන. හැබැයි මම කෝකටත් එක්ක කියලා හිතලා මෙයා රියැක්ට් කරන්නේ මෙතන ෆ්ලැග් ලිමිට් එකකින් කියලා හිතලා මම මේක ගත්තා. දැන් ඔයාලට ඕන නම් තර්ක කරන්න පුළුවන් එහෙනම් මට මෙන්න මේ ලොකු ෆ්ලැග් ලිමිට් එක ගන්නත් පුළුවන්නේ බ්‍රේක් කරන්න මේ මෙන්න මේකට සමානුපාතික රයිට් සයිඩ් එකේ තියෙන ෆ්ලැග් ලිමිට් එක විදිහට. ඔව් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තොත් වෙන්නේ ඔයා රියැක්ට් කරන පරාසය විදිහට ලොකු ඉඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. දැන් ඔයාට ඕන නම් මේ ෆ්ලැග් ලිමිට් එක ගන්නත් පුළුවන් ෆ්ලැග් ලිමිට් එක කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට ඔයා සලකන පරාසය එන චූටි පරාසය. මෙන්න මේ පරාසය තමයි ඔයා සලකන්නේ. අපිට මේ පරාසය වැදගත් වෙන්නේ ස්ටොප් ලොස් එක ප්ලේස් කරද්දී. හරි. මම කියන්නම් මේ ඇයි දැන් මේ අපි දෙවිදිහකට ෆ්ලැග් ලිමිට් මාක් කරේ කියලා. එකක් තමයි අර immediate support resistance විදියට අනිත් එක තමයි මේ ඇඳපු high low ඉරි ටික ඉස්සරහටම දික් කරලා. එකක් තමයි මේ විදිහට ලකුණු කරපු එක. ඕක තමයි එක විදිහ. අනිත් එක මෙතනින් මාක් කරලා එයා බ්‍රේක් වෙන එක ඊට පස්සේ මාක් කරලා එහෙම ෆ්ලැග් ලිමිට් ඉස්සරහට මාක් කරනවා. මේ ක්‍රම දෙකම හරි. හැබැයි ඔයා chart එක මාක් කරනකොට දෙක මික්ස් කරගන්න හොඳ නැහැ. එක්ක මාක් කරනවා නම් highs lows ටික පුළුවන් තරම් right side එකට ඇදලා මෙන්න මේ මම මේ වගේ අන්තිමට කැපුණු තැන විතරක් ෆ්ලැග් ලිමිට් එක මාරු කරන්න. එහෙම කරනවා නම් මුළු chart එකේම මේ විදිහට මාක් කරන්න ඕනේ. එහෙම නැතුව ෆ්ලැග් ලිමිට් එකක් බ්‍රේක් කරලා හැදෙන ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරලා හැදෙනවා. ඒ වගේ අර ෆ්ලැග් ලිමිට් බ්‍රේක් වෙවි හදනවා නම් මේ විදිහට විතරක් chart එක මාක් කරන්න ඕනේ. මේ ක්‍රම දෙකම හරි. හරි. මේ ක්‍රම දෙක දෙන්නේ දෙවිදිහ ඒ කියන්නේ දැන් ක්‍රම දෙකක් නෙවෙයි.
ක්‍රම දෙකකට කරද්දී හම්බ වෙන ට්‍රේඩ්ස් එකම වෙන්නේ නැහැ. වෙනස් ට්‍රේඩ් තමයි හම්බ වෙන්නේ. හැබැයි අපි පාවිච්චි කරන කන්සෙප්ට් එක එකයි ට්‍රේඩ් කරන්නේ. එන්ගල්ෆ් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒක ඔය දෙකටම පාවිච්චි කරනවා. ඒක මම කියලා දෙන්නම්. දැන්ම කියලා දෙන්නේ නැහැ. දැනට මාක් කරන්න පුරුදු වෙන්න මම මේ කිව්වා වගේ ෆ්ලැග් ලිමිට්ස්. එක ක්‍රමයක් තමයි highs lows වා එක්ස්ටෙන්ඩ් කරන්න left right side එකට දිගටම. ඊට පස්සේ ඒ කැපෙන තැන බ්‍රේක් වෙන තැන මාක් කරන්න ෆ්ලැග් ලිමිට් එකක් විදියට. ඇයි එහෙම කරන්නේ? හේතුව තමයි මේ ක්‍රමේ ට්‍රේඩ් කරද්දී අපි විශ්වාස කරනවා ස්මාර්ට් මනි වැඩ කරන විදි දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි ඒගොල්ලෝ ස්ට්‍රික්ට්ලි ෆලෝ කරන්නේ ෆ්ලැග් ලිමිට්ස්. ඒ කියන්නේ ප්‍රයිස් එක ෆ්ලැග් ලිමිට් එකකින් ෆ්ලැග් ලිමිට් එකකට ඒගොල්ලෝ මූව් කරනවා. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ ප්‍රයිස් එක මූව් කරන්නේ left shoulders වල ඉඳන් තව left shoulders වලට. left shoulder කියන්නේ හරියට මෙන්න මේ වගේ එකක්. high එකක් තියෙනවා, low එකක් තියෙනවා, high high එකක් තියෙනවා. ඊට පස්සේ ආය low එකක් තියෙනවා. මෙන්න මේ වගේ ඒවාට කියනවා අපි left shoulders කියලා. මේ ඔක්කොම left shoulders. මේකත් left shoulder එකක්. මේකත් left shoulder එකක්. එතකොට මේකත් left shoulder එකක්. මේකත් left shoulder එකක්. මේ ඔක්කොම left shoulders. ඒතර මේ left shoulders follow කරන කෙනෙක් නම් එතකොට මේකත් left shoulder එකක්. මේකත් left shoulder එකක්. එක්කම left shoulder එකක් වෙන්නේ high එකක් තියෙනවා, low එකක් තියෙනවා, high high එකක් තියෙනවා. ඊට ආයෙ low එකක් තියෙනවා. එතකොට මේ විදිහට left shoulders follow කරනවා නම් ඒ කියන්නේ එක institutional traders වර්ගය left shoulders follow කරනවා නම් ඔයා මේ අඳින left shoulders ටික ඔක්කොම දකුණු පැත්තට extend කරලා අන්තිමට කැපෙන තැන flag limit එක තමයි ඔයා මාක් කරන්න ඕනේ. හරි ඒක එක සිස්ටම් එකක්. එතකොට අනිත් සිස්ටම් එක තමයි left shoulders මාක් කරන්නේ නැතුව support resistance SR flip විතරක් මාක් කරන එක. ඒ කියන්නේ අපි මෙතන ඉඳන් මෙහෙම දිගටම මාක් කරන්නේ නැතුව මේ මාක් කරා වගේ දිගටම මාක් කරන්නේ නැතුව කැපෙන පළවෙනි තැන ගන්නවා. පළවෙනි තැන ඉඳන් අපි මාක් කරනවා ෆ්ලැග් ලිමිට්. ඊට පස්සේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් වෙන තැන ආයෙ ෆ්ලැග් ලිමිට් එකක් මාක් කරනවා. ඒ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් වෙන තැන ආයෙ ෆ්ලැග් ලිමිට් එකක් මාක් කරනවා. ඒ විදිහට මාක් කරගෙන එනවා. ওই ක්‍රම දෙකම හරි. හැබැයි දෙක මික්ස් කරගන්න බෑ එක chart එකේ. එහෙම කරොත් ඇත්තටම ඔයාලට එක්ක ට්‍රේඩ්ස් හොයාගන්න බෑ. එහෙම නැති වුණොත් ඔයාගේ ඇනලිසිස් එක සම්පූර්ණයෙන් වරදිනවා. ඒ හින්දා එක ක්‍රමයක් විතරක් පිළිපදින්න. එක්කෝ left shoulders විතරක් use කරන්න. එහෙම නැත්නම් support resistance විතරක් මාක් කරන්න. ඊට අමතරව compression වලින් හැදෙන flag limit තියෙනවා. ඒවත් මාක් කරන්න ඕනේ. ඒක මම වෙනම කියලා දෙන්නම් ඊළඟ සතිය පාඩමේදී. දැනට ওই විදිහට මාක් කරන්න. අනික තමයි මෙසි chart පොඩ්ඩක් මග අරින්න බලන්න flag limit මාරු කරද්දී. මෙසි chart ට්‍රේඩ් කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ. නමුත් පටන් ගැනීමේදී ආධුනිකයෙකුට මේක මේ මෙසි chart එකක් දිහා බලලා හරියට ඉගෙන ගන්න අමාරුයි. එන පුළුවන් තරම් clean chart එකක් ගන්න. දැන් මෙතන තියෙනවානේ මේ high එක. මේ high එක break කරලා හැදෙන මේ flag limit එක මොකද්ද? මෙන්න මේක. ඔන්න මම ඒක මාක් කරනවා. එතකොට මේ flag limit එක පහළට break කරනවානේ මෙතන. මේ break වෙන තැනම තියෙන flag limit එක මොකද්ද? ඒක හොයන්න නම් දැන් මේ ටයිම් ෆ්‍රේම් එක අපිට පේන්නේ කැන්ඩල් එකක් විතරයි. මෙතන කිංක් එකක් මොනවද පේන්නේ නැහැ. රැලි එකේ ඩ්‍රොප් බේස් ඩ්‍රොප් එකක් මෙතන පේන්නේ නැහැ. අපි කරන්නේ ටයිම් ෆ්‍රේම් එකේ තව ටිකක් එලට එනවා කිංක් එකක් පේනකම්. මෙන්න හරි. ඔන්න කිංක් එකක් පේනවා. කිංක් එක පේනවා නම් මෙන්න මේක තමයි අපේ බ්‍රේක් කියලා හදන ෆ්‍රේම්. දැන් ඔන්න එන්ගල්ෆින් පැටර්න් එක පේනවා මෙතන. මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් වෙලා තියෙන උඩට. හරි මම මේ නිකන් කියන්නේ මේ දකින්න හින්දා ෆ්ලැග් ලිමිට් මම එන්ගල්ෆින් වෙනවා කියලා දෙන්නම්. හරි. එන්ගල්ෆ් වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රයිස් එක දැන් උඩට යන්න ලෑස්ති වෙනවා කියන එක. එන්ගල්ෆ් වුණාට පස්සේ ප්‍රයිස් එක රීට්‍රේස් වෙනවා. රීට්‍රේස් වුණාට පස්සේ ප්‍රයිස් එක උඩට යනවා. මේ තියෙන්නේ උඩට ගිහිල්ලා තියෙනවා. හැබැයි දැන් මෙහෙමයි.
බඩ උඩට යනවා කිව්වහම දැන් ප්‍රයිස් එක මෙතෙන්ට වගේ ඇවිල්ලා ආය පහළට ඇවිල්ලා තියෙනවනේ. මේ ඇවිල්ලා ස්ටොප් හන්ට් එකක්. හොඳයි. දැන් අපි වයිකෝෆ් මෙතඩ් එකේ කියන මේකට කියනවා ස්ප්‍රින්ග් එකක් කියලා. මම හිතන්නේ මේක ස්ප්‍රින්ග් එක වෙන්න ඕනේ. දැන් මෙන්න මේ ස්ටොප් හන්ට් එක හරියට ස්ටොප් ලොස් දාන්න නැති කෙනෙකුගේ ස්ටොප් හන්ට් වෙන්න පුළුවන්. හැබැයි හරියට ස්ටොප් ලොස් දාන කෙනෙක්ගේ මේක වෙන්නේ නැහැ. මෙතන වෙන ස්ටොප් හන්ට් එක. ප්‍රයිස් එක කොහොමත් මේකෙන් කියන්නේ සිග්නල් එක දෙන්නේ දැන් උඩට යන්න ලෑස්ති කියලා. එතකොට වෙන්නේ මොකද්ද ප්‍රයිස් එක? පහළට ඇවිල්ලා රීට්‍රේස් වෙලා උඩට යනවා මෙතන. නැතිනම් උඩට ගිහින්. හරි ඒකෙන් ග්‍රාෆ් එකේ දීපු කතා කරමු. ඒ ග්‍රාෆ් එක තියෙනවා ගොඩක් වෙලකට මේක වැලි ගන්න යන්නේ නැහැ. මේකේ ප්‍රධාන අරමුණ ෆ්ලැග් ලිමිට් කොහොමද මාක් කරන්න කියන එක. දැන් මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් වුණා. ඊට පස්සේ දැන් මෙතන මේ බ්‍රේක් වුණ හයි එක තියෙනවනේ. මම ඉස්සෙල්ලා කිව්වනේ ෆ්ලැග් ලිමිට් ඉම්පෝටන්ට් ෆ්ලැග් ලිමිට් කොහොමද අඳුරගන්නේ කියලා. එකක් තමයි ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරලා හදුන ෆ්ලැග් ලිමිට් එක. එහෙම නැත්නම් SR ෆ්ලිප් එක, සපෝට් එක, රෙසිස්ටන්ස් එක, කම්ප්‍රෙෂන් එක දෙක ලෙවර, එහෙම නැත්නම් එන්ගල්ෆ් වුණ ස්විං එක. ඒතකොට දැන් එන්ගල්ෆ් වුණ ස්විං එකක් තමයි මේක. ඒතකොට මෙතන හයි එක අපි රයිට් සයිඩ් එකට ඉරස්සරක් ඇඳලා බලනවා මෙතන තියෙන කිංක් එක මොකක්ද. හරි. එහෙනම් මේක තමයි ඊළඟ ෆ්ලැග් ලිමිට් එක. හරි. එතකොට මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරලා හදපු අනිත් ෆ්ලැග් ලිමිට් එක තමයි මේක. හරි. දැන් මෙතනත් මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරලා උඩට ගිහිල්ලා තියෙන ප්‍රයිස් එක. ඒ කියන්නේ තවදුරටත් මේ ප්‍රයිස් එක උඩට යන්න තියෙන chance එක වැඩි. ප්‍රයිස් එක උඩට යන්න කලින් ප්‍රයිස් එක මෙහෙම වෙන්න පුළුවන්. මෙච්චර දුර පහළ ඇවිල්ලා නැවත මේ ගානට උඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයිස් එක මෙච්චරක් විතරක් ඇවිල්ලා ආපහු යන්න පුළුවන් උඩට. එහෙම නැත්නම් කෙලින්ම යන්නත් පුළුවන්. හරි. දල වශයෙන් ෆ්ලැග් ලිමිට් ලකුණු කරන්නේ ওই විදිහට. chart clean chart එකක් ගන්න clean chart එකක් අරගෙන ওই වගේ ලකුණු කරන්න. ඊට පස්සේ ඔයාලා බලන්න මේ ෆ්ලැග් ලිමිට් එකට ආපහු ප්‍රයිස් එක ආවම මොකද වෙන්නේ කියලා. ප්‍රයිස් එක කෙලින්ම බවුන්ස් වෙනවා. ඒක එච්චර මේ තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි. මොකද එතන ඒ ප්‍රයිස් එක බවුන්ස් වෙන්නේ. ඒ වගේ හයි ඒ කියන්නේ ඉම්පෝටන්ස් එක වැඩි බැරි එකක් වම් පැත්තේ තියෙන බ්‍රේක් වෙලා හැදෙන ෆ්ලැග් ලිමිට් එකට ලොකු ඉම්පෝටන්ස් එකක් තියෙනවා. එතෙන්ට ප්‍රයිස් එක ආවහම නැවත ප්‍රයිස් එක බවුන්ස් වෙනවා. ඒක හැටි. හැබැයි බවුන්ස් වෙන්නේ කොච්චරක්ද කියලා මට කියන්න බෑ. සාමාන්‍යයෙන් monthly flag limit එක. monthly chart එකේ flag limit එක pips 200 300 400 500 වගේ බවුන්ස් වෙන්නත් පුළුවන්. හැබැයි pips දශම ගණන් බවුන්ස් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපිට හම්බෙන ඉන්ටෙන්ෂන් එකෙන් ට්‍රේඩ් එක කොච්චර උඩ යනවද. ඉන්ටෙන්ෂන් එක හම්බෙන්නේ එන්ගල්ෆ්. ඒකට එන්ගල්ෆ් පාඩම කරන්න ඕනේ. ඒ හින්දා දැනට ෆ්ලැග් ලිමිට් මාක් කරන එක විතරක් පුරුදු වෙන්න. තව අපිට ගන්න පුළුවන් මම තව දෙයක් කියන්න හිටියා. හරි. ෆ්ලැග් ලිමිට් එකක ලක්ෂණ. දැන් ෆ්ලැග් ලිමිට් එක ඇනටමි නිකන් මෙන්න මේ වගේ. අපි හිතමුකෝ UFL එක. ඒ කියන්නේ අපර් ෆ්ලැග් ලිමිට් එක. අපර් ෆ්ලැග් ලිමිට් එක කියන්නේ ප්‍රයිස් එක පහළට කරලා තියෙන ෆ්ලැග් ලිමිට් එකක්. ඒ කියන්නේ මේ ෆ්ලැග් ලිමිට් එක හැම වෙලේම ප්‍රයිස් එකට උඩින් තියෙන්නේ. ඒකයි අපර් ෆ්ලැග් ලිමිට් කියන්නේ. දැන් අපර් ෆ්ලැග් ලිමිට් එකක් කියලා අපිට ගන්න පුළුවන් මෙන්න මේක. මේක ඇවිල්ලා ලෝ එක බ්‍රේක් කරලා හැදෙන ෆ්ලැග් එක තමයි ෆ්ලැග් ලිමිට් එක තමයි මේක. මේ ෆ්ලැග් ලිමිට් එකෙන් පුළුවන් තරම් try කරන්නේ ප්‍රයිස් එක පහළට තියන්න. දැන් ප්‍රයිස් එක ඔන්න පහළට එනවා ආයෙ උඩට බවුන්ස් වෙනවා. හැබැයි මෙතනින් ආයෙ පහළට තල්ලු කරනවා. ඔන්න පහළ තියෙනවා. ආයෙ උඩට එනවා. මෙතෙන්දි පොඩ්ඩක් දශම ගාණක් විතර බවුන්ස් වෙලා ආයෙ උඩට යනවා. ආයෙ බවුන්ස් වෙනවා පහළට. ඊට පස්සේ අන්තිමේදී මෙතෙන්දි බ්‍රේක් වෙනවා. දැන් මේ ෆ්ලැග් ලිමිට් එක විශේෂ තැනක් තියෙනවා. තැන් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ යට කෙලවර
යට ධාරේ අනිත් එක තමයි ෆ්ලැග් ලිමිට් එකේ ඇතුලේ තියෙනවා පොඩි හයි එකක්. එකක් නෙවෙයි ගොඩක් තියෙන්න පුළුවන්. මෙතන හයි එකක් තියෙනවා. මෙතන හයි එකක් තියෙනවා. තව මෙතන හයි එකක් තියෙනවා. මෙන්න මේ ඇතුලේ තියෙන හයි වලට කියනවා අපි MPL කියලා. MPL කියන්නේ maximum pain level. හරි? MPL කියන්නේ maximum pain level. හේතුව තමයි සාමාන්‍යයෙන් ට්‍රේඩර් කෙනෙක් ෆ්ලැග් ලිමිට් එක එන්න වෙන්නේ මෙන්න මේ යට ධාරෙන්. සෙල් ලිමිට් එකක් දානවා. ප්‍රයිස් එක උඩට ඇවිල්ලා මෙතනින් සෙල් වෙයි කියලා හිතලා. ගොඩක් වෙලාවට ප්‍රයිස් එක කරන්නේ ප්‍රයිස් එකෙන් මේ වගේ ලෙවල් එකකින් සෙල් කරන්නේ නැතුව ප්‍රයිස් එක යනවා උඩට ගිහලා මෙන්න මේ වගේ ලෙවල් එකකින් සෙල් කරනවා. මම රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකක් පෙන්නන්නම්. මේක මේ ක්ලියර් නෑ. මොකද මේ ෆ්ලැග් ලිමිට් එක මේ ප්‍රයිස් එක හරියට පහළට බවුන්ස් කරන්නේ ඒක බ්‍රේක් වෙලා උඩට යනවා. ඒක බ්‍රේක් වුණාට පස්සේ මෙතන තව ලොකු ෆ්ලැග් එකක් හදනවා. ෆ්ලැග් ලිමිට් එක. නේ. හරි. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ MPL එක වැඩ කරන්නේ කියලා. මෙතන තියෙන MPL එක ලස්සන්ට. දැන් මේ තියෙන්නේ තව ෆ්ලැග් ලිමිට් එකක්. මේ ෆ්ලැග් ලිමිට් එක හැදෙන්නේ කොහොමද? මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරලා. හරි. දැන් ප්‍රයිස් එක ඔන්න උඩට යනවා. ෆ්ලැග් ලිමිට් එකෙන් එළියට ගියා. දැන් ප්‍රයිස් එක ආපහු වෙනවා ෆ්ලැග් ලිමිට් එක ඇතුළට. දැන් ෆ්ලැග් ලිමිට් එකේ මේ ෆ්ලැග් ලිමිට් එකේ හරිනම් ඔයා බයි එකකට එන්ට වෙන්නේ කොතනින්ද? මෙතනදී. ඇයි මේක ලෝව FL එක. කියන්නේ LFL ලෝ ෆ්ලැග් ලිමිට් එක. ප්‍රයිස් එක මෙතෙන්ට එනකොට ඔයා බයි කරනවා. දැන් බයි කරද්දී SL එක තියන්නේ මෙතන. හරියට කියන්නේ මේ ප්‍රයිස් ඇක්ෂන් රීටේල් මයින්ඩ්සෙට් එක අඳුරන කෙනෙක් හරියට ට්‍රේඩ් කරනවා නම් එයා ෆ්ලැග් ලිමිට් එක තියන්නේ මෙතන. හැබැයි දැන් හිතන්න ඔයා රීටේල් ට්‍රේඩර් කෙනෙක් කියලා සාමාන්‍ය ට්‍රැඩිෂනල් රීටේල් ට්‍රේඩර් කෙනෙක් කියලා. ඔන්න දැන් ප්‍රයිස් එක පහළට එනවා. පහළට ඇවිල්ලා මෙතන ලෝ එකක් හදනවා. ආය ඔන්න හයි වෙලා යනවා උඩට ප්‍රයිස් එක. දැන් ආය ප්‍රයිස් එක පහළට එනවා. ඊට පස්සේ එයා හදනවා තවත් හය ලෝ එකක්. මේ ලෝ එකට වැඩි ටිකක් උඩින් තියෙනවා. ඊට තව ප්‍රයිස් එක හය හයි එකක් හදනවා මේ හයි එකට වඩා. දැන් මේ මොකද්ද මේ හය හයි එකක් හදනවා. ඒකට හය ලෝ එකක් හදනවා. මේකෙන් මොකද්ද මේ කියන්නේ? එයා අප් ට්‍රෙන්ඩ් එකක ඉන්නවා කියලානේ ඒක කියන්නේ. එතකොට රීටේල් ට්‍රේඩර් මොකද කරන්නේ? මෙන්න මේ ලෙවල් එකට වගේ ආවහම බයි කරන්න try කරනවා. හැබැයි ඇත්තටම වෙන්නේ මොකද්ද? ප්‍රයිස් එක මේ ඔක්කොම මේ හදපු ලෝ දෙකම කඩාගෙන මෙන්න මේ හරියට එනවා. ඒ කියන්නේ ට්‍රේඩ් එකේ මේ ෆ්ලැග් ලිමිට් එකේ MPL එකට. මෙන්න මේක ඇවිල්ලා MPL එක. يعني මේ ෆ්ලැග් ලිමිට් එක ඇතුලේ හදන තවත් නිකන් නිම්නයක්. දැන් ඒක සෙල් ෆ්ලැග් ලිමිට් එකක නම් හයි එකක්. බයි ෆ්ලැග් ලිමිට් එකක නම් ලෝ එකක්. ඒ කියන්නේ මේ යටම කෙළවරට කලින් තියෙන තව ලෝ. එතකොට මෙතනත් ඇවිල්ලා තව MPL එකක්. එතකොට මේ MPL එක හරි. මේ MPL එක උන් ටච් කරලා තියෙනවා ප්‍රයිස් එක. ඒ ටච් වෙලා තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. දෙවෙනි පාර එනකොට අර රීටේල් ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක තියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ ලෙවල් එකේනේ. ළඟම තියෙන හයි එක ලෝ එකට යටින් තමයි යා ස්ටොප් ලොස් එක තියෙන්නේ. ගොඩක් වෙලාවට වෙන්නේ ප්‍රයිස් එක ස්ටොප් ලොස් එක හිට් කරගෙන පහළට ගිහිල්ලා ඕඩර්ස් ඉතිරි වෙලා තියෙන ෆ්ලැග් ලිමිට් එක ඇතුලේ තියෙන MPL එකට එනවා. අන්න ඒකයි කියන්නේ මේකට මැක්සිමම් පේන් ලෙවල්. ඒ කියන්නේ රීටේල් ට්‍රේඩර් කෙනෙක්ගේ පේන් එක වැඩිම වෙන්නේ යාගේ ස්ටොප් ලොස් එක ළඟට ප්‍රයිස් එක ආවහම. එයා පැනික් වෙනවා, ඊළඟට බය වෙනවා. දැන් මගේ ස්ටොප් ලොස් එක හිට් වෙයිද අරකද මේක. ඊට චුට්ට ආයෙ ප්‍රයිස් එක ට්‍රෙන්ඩ් එක හදලා බයි වෙන්න පටන් ගන්නවා. එතකොට ආයෙ අරුට ඒ කියන්නේ රීටේල් ට්‍රේඩර්ට හිතට හොඳයි. දැන් ආයෙ ප්‍රයිස් එක පහළට යන්නේ මම තව එන්න වෙනවා කියලා තව පොසිෂන් දානවා. ඊට අන්තිමට මොකද කරන්නේ? ලෝ එකක් කඩාගෙන ප්‍රයිස් එක පහළට යනවා. එයාගේ ස්ටොප් ලොස් හිට් කරනවා. ඊට පස්සේ ක්ලීන් ඕඩර්ස් තියෙන මේ වගේ තැනකට ප්‍රයිස් එක රීට්‍රේස් වෙලා
ඔන්න දැන් උඩට යන්න පටන් හරි අන්න ඒකයි MPL කියන්නේ MPL කියන්නේ maximum pain level කියන්නේ ගොඩක් වෙලාවට MPL එකට ප්‍රයිස් එක යන්නේ නැහැ ෆ්ලැග් ලිමිට් එකට නමුත් යන අවස්ථාවල් තියෙනවා අපි ඒක ඇන්ටිසිපේට් කරන්න ඕනේ එන්නේ ඒ හින්දා කියන්නේ ෆ්ලැග් ලිමිට් එක ට්‍රේඩ් කරන හැම වෙලාවෙම ලිමිට් එක දාන්න ඕනේ. ඒ කියන්නේ සෙල් ලිමිට් එක හෝ බයි ලිමිට් එක දානකොට ස්ටොප් ලොස් එක තියන්න ඕනේ ෆ්ලැග් ලිමිට් එකට එපිටින් පිටතින්. සෙල් එකක නම් ෆ්ලැග් ලිමිට් එකට උඩින් බයි එක නම් ෆ්ලැග් ලිමිට් එකට යටින් තමයි සෙල් එක තියෙන්නේ. වැදගත්ම කරුණු ටික කිව්වා ෆ්ලැග් ලිමිට් ගැන. තව වැදගත් කරුණක් තියෙනවා. කියන්න ෆ්ලැග් ලිමිට් එකක් මාක් කරනකොට හොඳට බලන්න ෆ්ලැග් ලිමිට් එකේ දැන් මම කිව්වනේ හයි එකක් තියෙනවා. හයි එක බ්‍රේක් වෙන තැන හැදෙන්නේ ෆ්ලැග් ලිමිට් එක. රැලි බේස් රැලි එක. හැබැයි මේ රැලි බේස් රැලි එක ෆ්ලැග් ලිමිට් එකක් කියලා අපිට කන්ෆර්ම් වෙන්න නම් මම ඔයාලට කිව්වා ලෙෆ්ට් සයිඩ් එකේ එහා සම්පාත වෙන SR ෆ්ලිප් එකක් හයි එකක් ලෝ එකක් ඒතකොට සපෝට් රෙසිස්ටන්ස් එක්ක තව ෆ්ලැග් එකක් ෆ්ලැග් ලිමිට් එකක් තව කම්ප්‍රෙෂන් එක කියලා වෙරියබල් වලින් එකක් ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. ඊට අමතරව තව දෙයක් තියෙනවා. ප්‍රයිස් එක මෙහෙම මේක බ්‍රේක් කරලා පහළට රීට්‍රේස් වෙලා උඩට ගිහිල්ලා වදින්න ඕනේ තව ෆ්ලැග් ලිමිට් එකක. කියන්නේ කලින් ඩිෆයින් කරලා තියපු ෆ්ලැග් ලිමිට් එකක වදින්නම ඕනේ ප්‍රයිස් එක. ඒ වැදෙනකන් අපිට මේ හැදෙන RBR එක රැලි බේස් රැලි එක ෆ්ලැග් ලිමිට් එකක් විදිහට මාක් කරන්න බැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ ෆ්ලැග් ලිමිට් එක මාක් කරන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕනේ මෙන්න මෙතන මේ උඩ වැදිලා තියෙන්නේ කොහෙද කියලා. බලමු. අපිට හිස්ටරි නැහැ. කියන්නේ 1971 තරම් පහළ පිටිපස්සට ගියත් අපිට තියෙන ඩේටා අඩුයි මේ හයි එක කොහෙටද රියැක්ට් කරන්න කියලා හොයන්න. මම හිතන්නේ මේක all time high euro USD වල. අපි මේ වගේ තැන් ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. මොකද ඒ ඉන්ෆෝමේෂන් නැතුව අපිට ට්‍රේඩ් කරන්න බෑ. අපි හැම වෙලේම මකුණු කරන්න ඕනේ ෆ්ලැග් ලිමිට් එකකින් වට වුණු තැන්. ඒ කියන්නේ ෆ්ලැග් ලිමිට් වලින් වට වුණු තැන් තමයි අපි ට්‍රේඩ් කරන්න පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට මම අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගියොත් මට සම්පූර්ණයෙන්ම ට්‍රේඩ් එක ඒ කියන්නේ chart එක ලකුණු කරන්න පුළුවන් වට කරලා. උදාහරණයක් විදිහට මේ ටික ගමු. මේ ටික වට වෙලා තියෙන්නේ මොන ෆ්ලැග් ලිමිට් වලින්ද? මෙතන තියෙනවා හයි එක. එතකොට තව මෙතන තියෙනවා හයි එක. මෙන්න මේ සීමාව තමයි මේක වට වෙලා තියෙන්නේ. හරි සරලවම ගමු. ඔන්න මම left shoulder kings තමයි follow කරන්නේ. හරි. flag limit එක break කරලා flag limit එකක් හදන එක follow කරන්නේ නැහැ මේ හරිය. ඔයාලට කැමති එකක් follow කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් trade කරද්දී එක chart එකේ එක flag limit වර්ගයක් විතරක් පාවිච්චි කරන්න. එක්ක left shoulder flag limits. එහෙම නැත්නම් අර flag limit over flag limit එක break කරලා හදන flag limit විතරක් mark කරන්න. දැන් මෙතන මේ high එකෙන් ඇවිල්ලා හැදෙන flag limit එක තමයි මෙතන තියෙන්නේ. මම safe විදිහට කියලා හිතලා මේ flag limit එක mark කරනවා. ඒ high එකට respective flag limit. එතකොට මෙතන තියෙන flag limit එක තමයි නෑ sorry මෙතන flag limit එක mark කරලා වැඩක් නෑ. මොකද එතන flag limit එක mark කරත් මෙතනදී break වෙනවනේ. break වුණාට පස්සේ අපි flag limit එකෙන් එදී වැඩක් නැහැ. මෙතන මෙන්න මේ ඉර break කරලා හැදෙන flag limit එක තමයි අපිට වැදගත් වෙන්නේ. අපි දන්නේ නැහැ තාම මේ flag limit එක break කරලා ගියාද කියලා. මොකද මේ ඒක බලන්න තවදුරටත් දකුණු පැත්ත බලන්න ඕනේ. බලමු පොඩ්ඩක් දකුණු පැත්ත. හරි. නෑ තාම එතෙන්ට ඇවිල්ලා නෑ. හරි. දැන්
ප්‍රයිස් අපි සලකන ප්‍රයිස් රේන්ජ් එක ලිමිට් වෙලා තියෙන ෆ්ලැග් ලිමිට් දෙක හොයාගත්තා. දැන් මෙතන එතකොට වෙන්නේ මොකද්ද? මේ ෆ්ලැග් වෙනවා. ප්‍රයිස් එක ෆ්ලැග් වෙනවා. ඒ කියන්නේ ෆ්ලැග් ලිමිට් දෙකක් අතර පරිදෝලනය වී තියෙනවා. අවසානයේ මොකක් හරි ෆ්ලැග් ලිමිට් එක ඕඩර්ස් ටික කන්සියුම් වුණාට පස්සේ කඩාගෙන උඩට යනවා. මේ දැන් මෙතන නම් අප ෆ්ලැග් ලිමිට් එකේ ඕඩර්ස් ටික තමයි කන්සියුම් වෙලා තියෙන්නේ. ඊට පස්සේ කඩාගෙන උඩට ගිහිල්ලා තියෙනවා. දැන් මේ හොයාගත්ත බවුන්ඩ් වෙන ෆ්ලැග් ලිමිට් දෙක හොයාගත්තට පස්සේ අපි මේ දෙක අතර තමයි ෆ්ලැග් ලිමිට් ටික මාක් කරන්නේ. උදාහරණයක් විදියට මේක ඇවිල්ලා ලෝ එක. එතකොට මේක ෆ්ලැග් ලිමිට් එක. හරි. මේ ලෝ එක බ්‍රේක් කරලා හදන ෆ්ලැග් ලිමිට් එක මේක. එතකොට ඒ ෆ්ලැග් ලිමිට් එක ප්‍රයිස් එක 5ට හෝල්ඩ් කරලා තියෙනවා. අල්ටිමේට්ලි ඒ ෆ්ලැග් ලිමිට් එක මෙතනදී බ්‍රේක් කරනවා. බ්‍රේක් කළා යට ටච් වෙන්නේ මේ ෆ්ලැග් ලිමිට් එකේ. මම හිතනවා ෆ්ලැග් ලිමිට් මාක් කරන විදිහ ක්ලියර් ඇති කියලා. ප්‍රධාන වශයෙන් මතක තියාගන්න තියෙන්නේ ෆ්ලැග් ලිමිට් එකක් මාක් කරද්දී අනිවාර්යෙන් left side එකේ high එකක් low එකක් support resistance SR flip compression වල හැදෙන ෆ්ලැග් ලිමිට් දෙකක් හරි එකක් හරි එහෙම නැත්නම් engulf වුණ leg එක තියෙන්න ඕන සම්පාත වෙලා එහෙම නැත්නම් ඒක නිකන් rally base rally එකක් හරි drop base drop එකක් හරි විතරයි ෆ්ලැග් ලිමිට් එකක් වෙන්න අර කිව්ව දේවල් සම්පූර්ණ කරලා තියෙනවා ඊට අමතරව වැදගත්ම දේ තමයි ප්‍රයිස් එක අර කිව්ව ලෙවල් කඩාගෙන ගියාම හැදෙන රැලි බේස් රැලි එක හෝ ඩ්‍රොප් බේස් ඩ්‍රොප් එක ෆ්ලැග් ලිමිට් එකක් වෙන්න නම් අනිවාර්යෙන් ඊළඟට ප්‍රයිස් එක ගිහලා වදින්නත් ඕනේ ෆ්ලැග් ලිමිට් එකක. මේ උදාහරණයක් විදියට අපි ගමු රිපෝට් එක. දැන් මම කලින් මාක් කරපු ෆ්ලැග් ලිමිට් එකක් තියෙනවා. හරි. එහෙනම් දැන් ප්‍රයිස් එක මෙහෙම ඇවිල්ලා හයි එකක් හදනවා. ඊට පස්සේ මේ හයි එක බ්‍රේක් කරනවා. බ්‍රේක් කළා තව පොඩි කින්ක් එකක් හදනවා. හරිද? දැන් මේක හයි එකක්නේ. මේ ටික හයි එකක්. මේ හයි එක බ්‍රේක් කරලා හැදුනේ මෙයා රැලි බේස් රැලි එකක්. හැබැයි මෙයා FL එකක් නෙවෙයි තාම. හරි? ප්‍රයිස් එක මෙන්න මෙතන يعني ප්‍රයිස් එක මෙන්න මේ උඩ කියන ෆ්ලැග් ලිමිට් එකේ වැදුනහම තමයි අපි මෙයා FL එකක් කියලා කියන්නේ. මෙතන වදින්නේ නැති තාක්කල් අපිට මේක ෆ්ලැග් ලිමිට් එකක් කියන්න බෑ. මම එක උදාහරණයක් කියන්නම්. හිතන්න දැන් ප්‍රයිස් එක මෙතන මේ හයි එක කඩාගෙන රැලි බේස් රැලි එකක් හදලා මේ හරියට වගේ ආවා. ඊට පස්සේ මෙන්න මෙහෙම පහළට එනවා. හරි? ඊට පස්සේ ප්‍රයිස් එක මෙහෙම උඩට යනවා. දැන් මෙතන හිට් වුණා. හරිද? ප්‍රයිස් එක මෙතන හිට් වුණා. දැන් ඔයා කොහොමද ෆ්ලැග් ලිමිට් එක මාක් කරන්නේ මේ හයි එක බ්‍රේක් කරපු මේ විදිහටද? එහෙම නැත්නම් මේ විදිහටද?
හරි විදිහ මං ඇඳුවේ මේ ලොකු කොටුව. හේතුව තමයි ෆ්ලැග් ලිමිට් එක කියන්නේ මං කිව්වේ deep ඒ කියන්නේ furthest advance to the deepest retrace. ඒ කියන්නේ බ්‍රේක් කරලා මේ හයි එක බ්‍රේක් කරලා ගිය උපරිම උස සහ ඩීප් ඒ කියන්නේ ගැඹුරුම රීට්‍රේස් එක. ඒ කියන්නේ අර ටාගට් එක හිට් වෙනකම්. ඒ කියන්නේ මෙන්න මේ ටාගට් ෆ්ලැග් ලිමිට් එක කියන්නේ මේක. මොකක් හරි හයි එකක් බ්‍රේක් කරලා පස්සේ ඊළඟ ෆ්ලැග් ලිමිට් එකට වදින තාක්කල් අපිට මේ හැදෙන රැලි බේස් ඩ්‍රොප් එක මාක් කරන්න බෑ FL එකක් විදිහට. හැබැයි ඊළඟ ෆ්ලැග් ලිමිට් එකේ ප්‍රයිස් එක වැදුනහම මෙතනදී ඒ අතරමඟ තියෙන ගැඹුරුම රීට්‍රේස් එකයි ඈතම බ්‍රේක් එකයි අතර දුර තමයි ෆ්ලැග් ලිමිට් එක විදිහට ගන්න. ඔය concept එක තේරුණාද? මම හිතන්නේ තේරෙන්නේ නැති කියලා. ඒක අනුව තමයි ෆ්ලැග් ලිමිට් එක මාක් කරන්නේ. පොඩ්ඩක් ඉන්න මම chart එක පෙන්නන්නම්. හරි. දැන් මේක ඇවිල්ලා හොඳ සපෝට් එකක් වගේ පේනවා. දැන් මම මාක් කරනවා මේක තමයි මේ සපෝට් එක බ්‍රේක් කරපු ෆ්ලැග් ලිමිට් එක කියලා මාක් කරනවා. හරි. හැබැයි මම මේක ෆ්ලැග් ලිමිට් එක කියලා දැනගන්න නම් මම බලන්න ඕනේ ෆ්ලැග් ලිමිට් එක හදාගෙන يعني ෆ්ලැග් ලිමිට් එක කියන්නේ මේ ඩ්‍රොප් බේස් ඩ්‍රොප් එක හදාගෙන පහළට ගිහිල්ලා මෙතන මෙන්න මේ අන්තිමට හැරෙන තැන තියෙන්නේ. මෙතන chart එකේ දකුණු පැත්තේ කලින් ඩිෆයින් කරපු ෆ්ලැග් ලිමිට් එකක බැඳිලා තියෙනවද කියලා. දැන් අපි බැලුවොත් මෙන්න මේකනේ. හරි. එතන ෆ්ලැග් ලිමිට් එක ඇත්තටම තියෙනවා. මේ තියෙන ෆ්ලැග් ලිමිට් එක. ඇයි මේක මම ෆ්ලැග් ලිමිට් එකක් කියලා ගන්නෙ? මොකද ඒකට වම් පැත්තේ තියෙනවා හයි එක. ඒ කියන්නේ මේක ෆ්ලැග් ලිමිට් එක. ඊට පස්සේ බලන්න මෙන්න මේ සපෝට් එක බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක පහළට ගිහිල්ලා ආයෙ උඩ රීට්‍රේස් වෙලා පහළට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මෙතනදී හිට් වෙලා නැහැ. ඒ කියන්නේ මේක ෆ්ලැග් ලිමිට් එකක් නෙවෙයි. අපිට ඉන්න වෙනවා මේක හිට් වෙනකම්. හිට් වෙන කොහෙද? මෙතනදී. එහෙනම් මේකේ ෆ්ලැග් ලිමිට් එක වෙන්නේ මෙන්න මේ ලොකු කොටුව. මේක තමයි ෆ්ලැග් ලිමිට් එක. හිතන්නේ මං කියපු එක තේරෙන්නේ නැති. මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් වෙනකම් මෙහෙට ඇති. හරි. ඔව් ඒක තමයි ෆ්ලැග් ලිමිට් එක ඇත්තට. බලන්න ඊට පස්සේ මේක ඒ ෆ්ලැග් ලිමිට් එක ඇතුළට ප්‍රයිස් එක ආවම කොහොමද බවුන්ස් වෙලා තියෙන්නේ කියලා. ප්‍රයිස් එක මේ ෆ්ලැග් ලිමිට් එකේ වදිනවා උඩට යනවා ආය ඇතුළට යනවා ආය උඩට යනවා ආය පහළට යනවා ඊට පස්සේ අන්තිමට MPL එකටම යනවා. මෙතන MPL එක හොයාගන්න නම් මෙන්න මෙතන බලන්න බිග්ස් ටික මේ බිග්ස් ටික නිකන් කම්ප්‍රෙෂන් එකක් වගේ. කියන්නේ උඩ සප්ලයි එක රිමූව් කරලා වගේ. සප්ලයි එක රිමූව් කරලා තියනවා කියන්නේ මේ කම්ප්‍රෙෂන් එකේ දෙකලවර තමයි ඕඩර්ස් වැඩිම. සාමාන්‍යයෙන් අපි කම්ප්‍රෙෂන් එකක් දැක්කොත් කරන්නේ කම්ප්‍රෙෂන් එකේ කෙලවරක එන්ට වෙනවා ඉතිරි කෙලවරේ ස්ටොප් ලොස් එක තියෙනවා. ඒක මෙතන ඉඳන් මෙතනින් එන්ට වුණොත් පිප්ස් තියෙනවා 26 පිප්ස් තියෙනවා 26 පිප්ස් 26ක් තියෙනවා කියන්නේ මෙතනින් ඒ කියන්නේ මෙතනදී හිට් වෙනවා ට්‍රේඩ් එක හිට් වෙලා සෑහෙන දුරක් පහළට වැටෙනවා. ඒක ලොකු ට්‍රේඩ් එකක්. හරි. මේ ඒ වගේ ඔයාලට ෆ්ලැග් ලිමිට් එකක් ඇතුලේ තියෙන තව ෆ්ලැග් ලිමිට් හොයන්න පුළුවන් ෆ්ලැග් ලිමිට් එකක් ඇතුලේ තියෙන කම්පිටිෂන් හොයන්න පුළුවන් ෆ්ලැග් ලිමිට් එකක් ඇතුලේ තියෙන තව සප්ලයි ඩිමාන්ඩ් ඩ්‍රොප් බේස් රැලි බේස් ඩ්‍රොප් හොයන්න පුළුවන්. හරි. ඒ වගේ හැම කන්සෙප්ට් එකක්ම
එකක් ඇතුළේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හේතුව ඇවිල්ලා තියෙන්නේ ප්‍රයිස් එකේ තියෙන ෆ්‍රැක්ටල් නේචර් කියලා කියන්නේ අපි කීපයක් එකතු වෙලා තමයි ලොකු ටයිම් ෆ්‍රේම් එක ඒ පැටර්න් එකම හැදෙන්නේ. අර කැන්ඩල් එකක් වුණත් එහෙමනේ. දැන් ඔයාලා ෆයින් ටියුන් කරනවා නම් ලොකු ටයිම් ෆ්‍රේම් එක එන්ගල්ෆින් කැන්ඩල් ස්ටික් පැටර්න් වල එන්ගල්ෆින් පැටර්න් එක හම්බුනොත් ඔයාලා ෆයින් ටියුන් කරන්න කොහොමද ලෝ ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා ආයෙත් එන්ගල්ෆින් පැටර්න් එක තියනද කියලා බලන්න. එහෙම ඔයාලට ෆයින් ටියුන් කරන්න පුළුවන්. දැන් මම මේ මාක් කරේ ඇත්තටම ඩේලි chart එකේ මේ ෆ්ලැග් ලිමිට් එක ඔයාලට ඕනවක ෆයින් ටියුන් කරන්න පුළුවන් යට තියෙන තව ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා. ඒක කොහොමද? ඔයා හොයාගත්ත ෆ්ලැග් ලිමිට් එකේ ඇතුලේ තියෙනවා SR flip, support resistance, compression ඒව මාක් කරලා ඒක ඇතුලේ තියෙන ෆ්ලැග් ලිමිට් මාරු කරලා මේ ලකුණු කරලා ඔයාලට පුළුවන් ට්‍රේඩ් ෆයින් ටියුන් කරලා ගන්න. එක්සයිස් එකක් විදිහට මයිටි එක්සයිස් තුනක් තියෙනවා. එකක් තමයි important barriers මාක් කරලා ෆ්ලැග් ලිමිට් මාක් කරන්න. ඊට පස්සේ හොයන්න ෆ්ලැග් ලිමිට් ප්‍රයිස් එක එකපාරක් ෆ්ලැග් ලිමිට් එකට ඇවිල්ලා බවුන්ස් වෙලා ගිය අවස්ථාවක්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ. දැන් මෙතන තියෙනවා ලෝ එකක්. මේ තියෙන එකට අදාළ ෆ්ලැග් ලිමිට් එක. ඔයාලට පේනවා ඇති ප්‍රයිස් එක ෆ්ලැග් ලිමිට් එකෙන් පහළට ගිහිල්ලා ප්‍රයිස් එක උඩට එනවා. උඩට ඇවිල්ලා ෆ්ලැග් ලිමිට් එකකින් ආය පහළට බවුන්ස් වෙනවා. ඔන්න ඔය වගේ එකපාරක් විතරක් බවුන්ස් වෙන ඒවා හොයන්න පුළුවන් තරම්. හරි? ඊළඟ පාර හොයන්න ෆ්ලැග් ලිමිට් එක ප්‍රයිස් එක නිතර බවුන්ස් වෙනවා. කියන්නේ කීප වතාවක් බවුන්ස් වෙනවා. මෙන්න මේක මේ වගේ දෙයක්. මෙන්න මෙතන තියෙනවා හයි එක. මේ හයි එකට සමානුපාතිකව මේ පැත්තේ හැදෙන left shoulder flag limit එක තමයි මෙන්න මේකට මොකද වෙන්නේ? ප්‍රයිස් එක පහළට එනවා, හිට් වෙනවා, ආය පහළට එනවා, ආය හිට් වෙනවා, ආය පහළට එනවා, ආය හිට් වෙනවා, ආය පහළට එනවා, ආය හිට් වෙනවා, ආය පහළට එනවා. අවසානයේ කන්සියුම් වෙලා ඉවරලා ෆ්ලැග් ලිමිට් එක කඩාගෙන යනවා. තව එක්සයිස් එක ඔය දෙවෙනි එක්සයිස් එක අන්තිම එක්සයිස් එක තමයි ඔයාලා ෆ්ලැග් ලිමිට් හොයන්න ඒ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරනවා. බ්‍රේක් කරලා පහළට ආපහු රීට්‍රේස් වෙන ඒවා. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ. මෙන්න මෙතන බලන්න. මෙන්න මෙතන මේ හයි එකට නෑ මේ ලෝ එකට සාපේක්ෂව ගත්තාම මෙයා ෆ්ලැග් ලිමිට් එක. හැබැයි මෙයා මෙතනදි බ්‍රේක් වෙලා තියෙනවනේ. අන්න ඒ වගේ ඒවා හොයන්න. ප්‍රයිස් එක රෙස්පෙක්ට් කරලා කියන්නේ ෆ්ලැග් ලිමිට් එකට ප්‍රයිස් එක රෙස්පෙක්ට් කරලා ප්‍රයිස් එක පහළට එනවා. හැබැයි ඊළඟ පාර මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරලා පහළට එනවා. ඊට පස්සේ බලන්න මේ බ්‍රේක් කරලා පහළට ආවට පස්සේ ප්‍රයිස් එකට මොකද වෙන්නේ? මෙතන බලපුවහම පේනවා මේ ෆ්ලැග් ලිමිට් එක බ්‍රේක් කරා ප්‍රයිස් එක පහළට ගියා ආයෙ උඩට ගියා. අන්න ඔය එක්සයිස් තුන මේකෙන් පස්සේ කරන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම් ක්ලියර් ෆ්ලැග් ලිමිට් හොයන්න try කරන්න. මේ ක්ලියර් ෆ්ලැග් ලිමිට් හම්බ වෙනවා කියන්නේ හොඳ ට්‍රේඩ්ස් වලට යන්න පුළුවන්. මේ අනික තමයි ෆ්ලැග් ලිමිට් ට්‍රේඩ් කරද්දී අනිවාර්යෙන් කන්ෆර්මේෂන් බලන්න ඕනේ. ඒ කියන්නේ එන්ගල්ෆ් එක එන්ගල්ෆ් මම තාම කරේ නැහැ. නමුත් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න එන්ගල්ෆ් පාවිච්චි නොකර. කියන්නේ ඒ අපි සලකන ලද ෆ්ලැග් ලිමිට් එක ෆ්‍රෙෂ් නම් ඒ කියන්නේ ස්විං එකක් ඇවිල්ලා ඒ ෆ්ලැග් ලිමිට් එක ටච් වෙලා නැත්නම් අපිට ඇසියුම් කරන්න පුළුවන් ඒ ෆ්ලැග් ලිමිට් එකේ ඕඩර්ස් කන්සියුම් වෙලා නැහැ කියලා. ඒ හින්දා ඒ ෆ්ලැග් ලිමිට් එක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ ෆ්ලැග් ලිමිට් එකට ආවහම ඕඩර් එක දාලා ට්‍රේඩ් එකට එන්න වුණාම
බවුන්ස් වෙලා ඉමීඩියට්ලි වා පොසිෂන් එකෙන් කොටසක් ක්ලෝස් කරන්න ස්ටොප් ලොස් එක බැරි වෙලාවත් හිට් වුණොත් ඒ ලොස් එක කවර් කරන්න තරම් ප්‍රොෆිට් එකක් සිකියුර් කරන් ඉන්න ඕනේ. හරි. හරි. ෆ්ලැග් ලිමිට් එක ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. මම නැවත වතාවක් කියන්නම් අපි මොනවද කතා කරේ කියලා. ෆ්ලැග් ලිමිට් එකක් කියන්නේ මොකද්ද? ඇත්තටම ඇත්ත through supply demand තියෙන එකම තැන තමයි ෆ්ලැග් ලිමිට් කියන්නේ. ඒතකොට ප්‍රයිස් එක යන්නේ ෆ්ලැග් ලිමිට් එකකින් ෆ්ලැග් ලිමිට් එකකට. ෆ්ලැග් ලිමිට් වර්ග ෆලෝ කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි left shoulder flag limits. අනිත් එක තමයි නිකන් normal support resistance trade කරලා අපි ගන්න flag limits. ඒතකොට මේ වර්ග දෙක mix කරගන්න හොඳ නැහැ. එක වර්ගයක් විතරක් follow කරන්න ඕන trade කරන වෙලාවට. basically මේ දෙක අර institutional traders ලා වර්ග දෙක අනුව තමයි බෙදලා තියෙන්නේ. මෙහෙම institutional traders වර්ග දෙකක් ඉන්නවා කිව්වහම මේක මේ purely මේ method එකට අනුව එයාලා වර්ග කරන විදිහ. හරි. මීට අමතරව institutional traders කියලා වෙන මේ trading methodology වල 10 15 වර්ග ඉන්න පුළුවන්. අපි සරලව සලකන්නේ flag limit trade කරන කට්ටිය left shoulder trade කරන institutional traders ලා විතරයි. ඒතර flag limit එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි flag limit එකේ යට කෙලවර, කියන්නේ flag limit SR එක කියලා කියනවා. අනිත් එක තමයි MPL එක. ඒතර ගොඩක් වෙලාවට ප්‍රයිස් එක SR එකේ වැදිලා flag limit එකේ යට කෙලවර වැදිලා බයුන්ස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි කෙලිම ප්‍රයිස් එක ෆ්ලැග් ලිමිට් එකේ MPL එකට ඇවිල්ලා යන්නත් පුළුවන්. ඔය මොන කේස් එක වුණත් අපි ෆ්ලැග් ලිමිට් එකට ඉහළින් තමයි ඉහළින් හෝ ඒ කියන්නේ සෙල් වෙලාවක නම් ෆ්ලැග් ලිමිට් එකට ඉහළින් බයි වෙලාවක නම් මේ ෆ්ලැග් ලිමිට් එකට පහළින් ස්ටොප් ලොස් එක තියන්න ඕනේ. ඒතර ප්‍රයිස් එක MPL එකට ආවත් SR එකට වැදිලා බවුන්ස් වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි. අනිත් වැදගත් කාරණේ තමයි ෆ්ලැග් ලිමිට් එකක් මාක් කරනකොට අනිවාර්යෙන් අපි මාක් කරන්නේ දැන් අපර් ෆ්ලැග් ලිමිට් එකක් විදිහට මාක් කරන්නේ drop base drop එක. එතකොට lower ෆ්ලැග් ලිමිට් එකක් විදිහට මාක් කරන්නේ rally base rally එක. එතකොට ඔයාගේ rally base rally එක ෆ්ලැග් ලිමිට් එකක් විදිහට qualify වෙන්න නම් අනිවාර්යෙන් price එක අර මම කියපු barrier එක break කරන්න ගිහිල්ලා already define කරපු දැනටම define කරපු ෆ්ලැග් ලිමිට් එකක price එක වදින්න ඕන. හරි. ඒතර මේක නිකන් අර මේ නැට්ට ගිලපු නයා වගේ සීන් එකක්. කියන්නේ ෆ්ලැග් ලිමිට් එක කියන එක අපි ඩිෆයින් කරන්න තව ෆ්ලැග් ලිමිට් එකක් අපිට ඕනේ. ඒ උදාහරණයක් විදිහට මෙන්න මෙතන මේ ෆ්ලැග් ලිමිට් එක ඇත්තටම ෆ්ලැග් ලිමිට් එකක්ද කියලා කියන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ හයි එක මේ টොප් එක ෆ්ලැග් ලිමිට් එකක වැදිලා තියෙනවද නැද්ද කියලා. හරි. ඒක ටික කාලයක් යනවා ඒක ප්‍රැක්ටිස් කරන්න. ඕක හරියටම කරන්න පුළුවන් වෙන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් එකකින් ඉඳන් පහළට ඇනලයිස් කරගෙන ආවහම. ඒ දැන් මේ උඩ টොප් එක ෆ්ලැග් ලිමිට් එක ඔල්රෙඩි ඩිෆයින් කරපු ෆ්ලැග් ලිමිට් එක වැදිලා නැත්තම් අපිට මේ තියෙන ෆ්ලැග් ලිමිට් එකක් කියලා කියන්න බෑ. ඇත්තට මේක නිකම්ම drop base rally base rally එකක් විතරයි. ෆ්ලැග් ලිමිට් එකක් වෙන්න නම් අනිවාර්යෙන් ප්‍රයිස් එක ඊළඟ ෆ්ලැග් ලිමිට් එකේ වදින්න ඕන. සෝරි ෆ්ලැග් ලිමිට් එකේ මේ හයි එක ඊළඟ ෆ්ලැග් ලිමිට් එකේ වදින්න ඕන. හරිද? මම හිතන්නේ ඒක කවර් කරා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමියුනිටි එකේ දාන්න මම මට බලලා ආන්සර් කරන්න. මම හිතන්නේ මේකේ ගොඩක් දේවල් තේරෙන්නේ නැතුව ඇති. දෙතුන් පාරක් බලන්න මම මේ කියපුවා ඊට අමතරව අර මේ මම මේ ඔය YouTube එකේ ඔයාලට සර්ච් කරන්න පුළුවන් ෆ්ලැග් ලිමිට් තියරි කියලා. සර්ච් කරපුවාම ගොඩක් කට්ටිය කරපු තියරි එයි. ඒ වගේම බලන්න තව readthemarket.com කියලා වෙනම තියෙනවා YouTube channel එකක් අර ඔරිජිනල් YouTube මේ read the market community එකේ තිබ්බ වීඩියෝස් තියෙන එක. ඒකෙත් ෆ්ලැග් ලිමිට් එක පැහැදිලි කරලා දෙනවා. හැබැයි ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් ඉංග්‍රීසි දැනුම ඕන වෙයි. ඊට අමතරව මගේ වීඩියෝ එකෙත් මම පුළුවන් තරම් අර ඒ වීඩියෝ වල තියෙනවට වැඩිය අමතරව දේවල් දාලා තියෙන ඇත්තටම අද කිව්වා මම
ඒ වගේ තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් පොඩ්ඩක් අහලා බලලා ඉගෙන ගන්න. හරි. දැන් මෙතන බලන්න මෙතන clear flag limit එකක් අඳුර ගන්න පුළුවන්. මේක flag limit එකක් වගේ. ඇයි ඒ? මෙතන left shoulder එකත් එක්ක මෙයා tie වෙනවා. මෙතන යත් එක්ක tie වෙනවා වගේ. හැබැයි මෙතන tie වෙන එක්කෙනා මේ flag limit එක නෙවෙයි වගේ. බලන්න. මගේ data clear නෑ වගේ 89 89 ලෝ එකක්. එතකොට මේ 89 ලෝ එකට සාපේක්ෂව කවුද හදලා තියෙන්නේ? flag limit එක තියෙන්නේ මෙතන. එතකොට මේ හරිය තමයි flag limit එක තියෙන්නේ. එතකොට වැඩක් නැහැ මේ flag limit එක දැන්ට මෙතන ඇවිල්ලා consume වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ flag limit එක ආයෙ වැඩ කරයි කියලා කියන්න බෑ. අය මම මේ දල වශයෙන් බලලා කියන්නේ මේ flag limit එක මෙතන ටච් වෙලා නැත්තම් මෙයා වැඩ කරන්න පුළුවන්. හරි. ඒක පොඩ්ඩක් හරියටම බලන්න මේ අඩු time frame වලට ගිහින්. දැන් H4 නේ. එතකොට හරි මෙතන break කරලා තියෙනවා. එතකොට flag limit එක වෙන්නේ මං හිතන්නේ ටච් කරලා නැහැ. අපිට මේ flag limit එක trade කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සුත්‍රාස් 20. ඔව් තව ගොඩක් පහළට එන්න ඕනේ ප්‍රයිස් එක. එතකොට මාස ගණනක් එයි. මේ ඒ වගේ ක්ලියර් තැන් හොයාගන්න ෆ්ලැග් ලිමිට් තියෙනවා. දැන් මේ ලෝ එක ගන්න. මෙතන ලෝ එක ගත්තොත් එහෙම මෙතන ෆ්ලැග් ලිමිට් එකක් තියෙනවානේ. ওই ෆ්ලැග් ලිමිට් එක තමයි මෙයා ප්‍රයිස් එක මෙතන රියැක්ට් කරලා තියෙන්නේ. ඒ වගේ පුළුවන් තරම් ෆ්ලැග් ලිමිට් හොයන්න. ෆ්ලැග් ලිමිට් වැඩිපුර හොයන ගානට ඔයාලට ට්‍රේඩ් එකක් ගන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. හැබැයි ගත්තොත් ඒ ට්‍රේඩ් එක හරියටම හරියන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඇත්තටම මේ කිසි දෙයකට බය වෙන්න එපා ට්‍රේඩ් එකක් හම්බුන්නේ නැහැ කියලා හැමතැනම ෆ්ලැග් ලිමිට් වලින් පිරීලා කියලා. ඒක ඇත්තටම ඔයාලට හොඳ දෙයක්. ඒ කියන්නේ ඕවර් ට්‍රේඩ් කරන එක වළකිනවා. ඒකට හරිම හරි ට්‍රේඩ් එකක් සෙට් වුණොත් විතරයි ඔයාලා ට්‍රේඩ් කරන්නේ. හරි. දැන් එන්ගල්ෆ් පාඩමට එනකන් අපිට හරියට ට්‍රේඩ් කරන්න බෑ. මේක ඇත්තටම බේසික් පාඩමක් ෆ්ලැග් ලිමිට් කියන්නේ මේ ෆ්ලැග් ලිමිට් එක කරලා කම්ප්‍රෙෂන් කරලා ඊළඟට තමයි අපි මේ එන්ගල්ෆ් පාඩමට යන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට ට්‍රේඩ් සෙටප් ගැන හරියට කතා කරන්න. දැනට ඔයාලා මේ වගේ highs lows එතකොට support resistance SR flips වගේ දේවල් මාක් කරලා ඊට අදාළ ෆ්ලැග් ලිමිට් මාක් කරලා ගෲප් එකේ දාන්න හරි වැරදි මම බලලා කියන්න. හරි. හරි. එහෙනම් අදට මම නවත්තනවා. Thank you.